විදියට භ්‍රමණය වෙන එක ඔයගොල්ලෝ දැන් බලහන් හිටියොත් මේ මොහොතේ පේනවා ඇති ටිකෙන් ටික මේක සම්පූර්ණ භ්‍රමණය වීමක් වෙනවා. ඇමරිකානු මහද්වීප දෙක ටික ටික අඳුර ලබාගෙන එනවා. ඒ කියන්නේ රාත්‍රී උදා වීගෙන යනවා. ඒත් සමගම අනික් පැත්තට දහවල උදා වීගෙන එනවා. මේක සැබෑ පෘථිවි ගෝලයේත් අපි දකින්නේ දිවා රාත්‍රී ඇතිවීම මෙන්න මේ විදිහට. පෘථුවියට තමන්ගේ අක්ෂය වටේ එක වටයක් ගත වෙන්න පැය 24ක් ගත වෙනවා. පැය 23කුත් විනාඩි 56ක් කියලා අපි හරියට මේ ගාන කියනවා. දැනට අපි මතක තියාගමු පෘථුවියට තමන්ගේ අක්ෂය වටේ එක වටයක් ගත වෙන්න පැය 24ක් ගත වෙනවා කියලා. එක වටයක් රවුමක් කියන්නේ. එහෙනම් පෘථුවිය භ්‍රමණය වගේම අපි ඉගෙන ගන්න ඕනේ ඊළඟ දේ තමයි පෘථුවියේ තියෙන පරිභ්‍රමණය. පෘථුවිය තමන් වටේ කැරකෙන ගමන් සූර්යයා වටේ ගමන් කරනවා. අපි දැක්ක මීට කලින් ග්‍රැෆික් එකේදී මේ රූප සටහනේදී පෘථුවිය තමන් වටේ කැරකෙන ගමන් සූර්යයා වටේත් ගමන් කරනවා. මෙන්න මේ විදිහට පෘථුවිය තමන්ගේ අක්ෂය වටා කැරකෙමින් සූර්යයා වටේ ගමන් කරන එකට අපි කියනවා පරිභ්‍රමණය කියලා. පෘථුවිය තම අක්ෂය වටා කැරකෙමින් සූර්යයා වටා ගමන් කරන එකට අපි කියනවා පරිභ්‍රමණය කියලා. පෘථුවියට තමන් වටේ කැරකෙන්න යන්නේ පැය 24යි. නමුත් තමන් වටේ කැරකෙමින් සූර්යයා වටේ එක රවුමක් ගිහින් එන්න යනවා දින 365. පෘථුවියට පරිභ්‍රමණය වෙන්න ගත වෙනවා දින 365ක්. මේ දින 365ක් කියන එක අපි හඳුන්වනවා වසරක් කියලා. මේ දකින්නේ අපි පෘථුවිය පරිභ්‍රමණය වෙන විදිය. මෙන්න මේ වගේ එක තැනකින් පටන්ගෙන එක රවුමක් ගිහිල්ලා එන්න පෘථුවියට අවුරුද්දක් ගත වෙනවා. දැන් මේ රූප සටහනේ නම් අපි තප්පර ගාණක් ඇතුළත හිරුවටා එක රවුමක් යනවා. හැබැයි පෘථුවියේදී මේ විදියට එක රවුමක් යන්න. ඔන්න අපි බලමු මුල ඉඳන් පටන් ගත්තොත් ඔන්න මෙතනින් පටන් ගත්තා. දැන් ගමන් කරනවා. ඔන්න එක රවුමක් සම්පූර්ණ වුණා. සැබෑ පෘථිවි ගෝලයේ ඔන්න ඔය විදිහ එක රවුමක් සම්පූර්ණ වෙන්න දින 365ක් යනවා. ඒකට තමයි අපි වසරක් කියලා කියන්නේ. ඒ අතරේ ඔයාලට පේනවා ඇති පෘථිවිය සූර්යයා වටා කැරකෙන අතරතුර තමන් වටේ කැරකෙමින් තමයි ගමන් කරන්නේ. ඒක තමයි අපි භ්‍රමණය කියන්නේ. සූර්යයා වටේ ගමන් කරන එක මේ සිද්ධ වෙන කාර්යය තමයි අපි පරිභ්‍රමණය කියලා කියන්නේ. පෘථිවියේ පරිභ්‍රමණය සිද්ධ වෙන නිසා පුතේ ඍතු ભેද ඇති වෙනවා. ඍතු ભેද ඇති වෙනවා පරිභ්‍රමණය සිද්ධ වෙන්න නිසා. ඍතු ભેද කියන්නේ පෘථිවියේ එක්තරා කාලයක් තියෙනවා සීත කාලයක්, තව කාලයක් තියෙනවා උණුසුම් කාලයක්, තව කාලයක් තියෙනවා බොහොම හොඳට සූර්යාලෝකය ලැබි අපි වසන්ත ඍතුව කියනවා, තව සරත් ඍතුව කියලා කාලයක් එනවා. මෙන්න මේ විදිහට පෘථිවියේ ඍතුන් හතරක් ඇති වෙනවා, කාල හතරක් ඇති වෙනවා පරිභ්‍රමණය නිසා. මේ කාල හතර ගොඩක්ම බලපාන්නේ උත්තර ධ්‍රවයට සහ දක්ෂිණ ධ්‍රවයට. අපි වගේ සමක ආසන්නයේ ඉන්න රටවල් වලට මේ ඍතු ભેදය දැඩි බලපෑමක් වෙන්නේ නැහැ. ඍතු ભેදය ගැනත් අපි 8 පන්තියේදී වැඩි විස්තර කතා කරනවා. දැනට දැනගත්තම ඇති පෘථුවියේ පරිභ්‍රමණය නිසා ඍතු ભેදය ඇති වෙනවා කියලා. එතකොට අපි දන්නවා පෘථුවියේ පරිභ්‍රමණයත් එක්ක පෘථුවියේ පරිභ්‍රමණයත් එක්ක සූර්යයා වටා යන්න පෘථුවියට දින 365කුත් පැය 6ක් ගත වෙනවා. අපි කියනවා දින 365ක් යනවා කියලා. නැත්නම් ඒ වුණාට පුතේ හරියටම මේක ගණනය කරාම විද්‍යාඥයෝ කියනවා දින 365ක් නෙවෙයි. එයාට ඉර වටේ යන්න දින 365කුත් පැය 6ක් යනවා කියලා. අපි කියවනේ අර පැය 24ක් නෙවෙයි යන්නේ. ඇත්තටම බැලුවොත් දිනයක් එයාට තමන් වටේ එක රවුමක් යන්න ගත වෙන්නේ පැය 23කුත් විනාඩි 56ක් කියලා. මෙන්න මේ විදිහට පුංචි පුංචි කාලේ එකතු වෙලා දින 365කුත් පැය 6ක් යනවා තමන් වටේ යන්න. නම් සූර්යයා වටේ ගමන් කරන්නේ. නමුත් අපි සලකන්නේ මේක දින 365ක් විදිහට. ඉතින් අපි දිගින් දිගටම දින 365යි අවුරුද්දට කියලා ගත සලකගෙන ගියොත් අපේ ගණනය කිරීමේ යම් වැරැද්දක් අපි කරමින් යන්නේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ දින 365 පැය 6 ඒවා 4ක් එකතු කරලා අවුරුද්දකට අවුරුදු 4කට වතාවක් දින 365ට පැය 6ක් එකතු කරලා දින 366ක වසරක් එකතු කරනවා. ඒක අධික අවුරුද්දක් ලෙසට. දින 366ක වසරක් එකතු කරනවා අධික අවුරුද්දක් කියලා හඳුන්වනවා අපි ඒකට. අධික අවුරුද්දක් උදා වෙන්නේ වසර 4කට වතාවක්.
අධික අවුරුද්දක් උදා වෙන්නේ වසර 4කට වතාවක්. ඒකට හේතුව තමයි මේ අවුරුද්ද 365යි පැය 6ක් ඉතිරි වෙනවා. ඊළඟ අවුරුද්ද 365යි පැය 6ක් ඉතිරි වෙනවා. දැන් පැය 12ක් ඉතිරි වෙලා ඊළඟ අවුරුදු 365යි දින පැය 6ක් ඉතිරි වෙනවා. දැන් පැය 18ක් ඉතිරි වෙලා ඊළඟ අවුරුදු 365යි පැය 6ක් ඉතිරි වෙනවා. දැන් පැය 24ක් ඉතිරි වෙලා පැය 24ක් කියලා අපි සලකන්නේ ඔරලෝසුව අනුව එක දවසක්. ඒ දවස් එකතු කරනවා 4 වෙනි අවුරුද්දට 4 වෙනි අවුරුද්ද දින 366ක් කියලා ගන්නවා. පෙබරවාරි මාසයේ දිනේ අපි එකතු කරනවා වැඩිපුර එකතු වෙන දිනය අධික අවුරුද්දක් තියෙන වසරක පෙබරවාරි වලට දින 29ක් තියෙනවා. මේ විදිහට තමයි අධික අවුරුද්දක් සකස් වෙන්නේ. අධික අවුරුද්දක පැය ගණනය කිරීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට බලනවා පෘථුවියේ හැඩය ගැන. පෘථුවිය ගැන විවිධ හැඩ තිබ්බා. පෘථුවිය ගැන විවිධ අදහස් තිබ්බා. අපේ අතීතේ නැත්තම් ඉස්සර තිබුණා පුතේ විවිධ යුරෝපයේ තිබ්බා විවිධ යුග විවිධ එහෙම නැත්තම් විවිධ කාල පසු කරමින් තිබ්බා. ගොඩක් මිනිස්සු දියුණු වුණ කාල තිබ්බා යුරෝපයේ. මේවට අපි හඳුන්වනවා ශිෂ්ටාචාර කියලා. මේම කතා කරන මේ රෝම ශිෂ්ටාචාර. රෝමයේ මිනිස්සු දියුණු වෙච්ච යුගයක් තිබ්බා. හොඳ විශාල දියුණුවක් ලැබුවා. ග්‍රීසියේ මිනිස්සු දියුණු වෙලා හිටිය යුගයක් තිබ්බා. මේ රෝම ග්‍රීක ශිෂ්ටාචාර කාලයේ ඉඳලා පෘථුවිය ගැන විවිධ අදහස් පළ කළා. අතීතයේ තිබුණේ පෘථුවිය පැතලි වස්තුවක් කියලා. නැත්තම් මේක තැටියක් කියලා. පෘථුවිය තැටියක් වගේ. නමුත් පසු කාලීනව නිකලස් කොපර්නිකස් වගේ අය, ජොහානස් කෙප්ලර්ලා වගේ අය මේගොල්ලෝ අදහස් ඉදිරිපත් කරා පෘථුවිය ගෝලාකාරයි පැතලි දෙයක් නෙවෙයි කියලා. මෙතනදී මුලින්ම පෘථුවිය ගෝලාකාර වස්තුවක් කියන බවට අදහසක් ඉදිරිපත් කරේ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදේශයේ ජීවත් වුණු ඉරිස්ටෝටිස් කියන ගණිතඥයා. ඉරිස්ටෝටිස් කියන ගණිතඥයා තමයි මුලින්ම කිව්වේ පෘථුවිය කියන්නේ පෘථුවිය ගණිතමය සංකල්පයක් ඉදිරිපත් කළා කිව්වා පෘථුවිය ගෝලාකාර දෙයක්. මේක පැතලි දෙයක් නෙවෙයි කියලා. එතකොට පෘථුවිය ගෝලාකාර දෙයක් කියලා වර්තමානයේ වෙනකොට අපි නිශ්චිතවම හඳුනාගෙන තියෙනවා. ඒ කොහොමද? අභ්‍යවකාශයට ගිය ගගනගාමී, අභ්‍යවකාශයට ගිය අභ්‍යවකාශගාමීන් ලබාගත් ඡායාරූප. ඒවා අපිට දැන් ඉදිරිපත් කරනකොට අපි දන්නවා අපිට පේනවා පෘථුවිය පැතලි නෑ, පෘථුවිය ගෝලාකාරයි කියලා. ඒත් පුතේ අපිට ගෙදරින් එළියට බැස්සොත් අපිට පාසලෙන් එළියට බැලලා වටපිට බැලුවොත් අපිට පේන්නේ නම් මේක පැතලී කියලා. එතනදී ආයත් අපිට මතක් වෙන්නේ මේ විශාල ගෝලය මත ඉන්න පුංචි ජීවියෙක් අපිට අපේ ඇස්මානයට පේන ප්‍රමාණය විතරයි අපිට පේන්නේ. අපිට දැర్శණය වෙන්නේ එතකොට අපි ඉන්න පෘථුවිය පැතලී කියලා. නමුත් සැබෑ ලෙසම පෘථුවිය පැතලි වස්තුවක් නෙවෙයි ගෝලාකාර වස්තුවක් කියලා වර්තමානයේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා අභ්‍යවකාශයේ ඉඳලා ගත්ත ඡායාරූප වලින්. අභ්‍යවකාශයේ ඉඳලා ගත්ත ඡායාරූප වලින්. ඊළඟට පුතේ චන්ද්‍රග්‍රහණයකදී පෘථුවිය මතට සඳ මතට වැටෙන පෘථුවියේ සෙවණැල්ල ගෝලාකාරයි වෘත්තාකාරයි. චන්ද්‍රග්‍රහණයකදී සඳ මතට වැටෙන පෘථුවියේ සෙවණැල්ල ඒකෙන් අපිට තහවුරු වෙනවා පෘථුවිය ගෝලාකාරයි කියලා. තවත් අවස්ථාවක් තියෙනවා මුහුදු වෙරළක අපි ඉන්නවා නම් නෞකාවක් ගමන් කරනකොට නෞකාවේ කුඹගසේ ප්‍රදේශය තමයි මුලින් දැర్శණය වෙන්නේ අපිට. මුලින්ම පේන්නේ නැවේ කුඹගසේ මුදුන. මුලින්ම පේන්නේ නැවේ කුඹගසේ මුදුන. ඒකෙන් අපි අදහස් කරන්නේ මේ පෘථුවිය ගෝලාකාර වස්තුවක් නිසා ගෝලාකාර වස්තුවක ගමන් කරන නෞකාවේ අපිට මුලින්ම පේන්නේ කුඹගස එම නැත්නම් මුදුන කියන එක තමයි අපිට අදහස් වෙන්නේ. මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා චන්ද්‍රග්‍රහණයක් කියන්නේ පෘථුවියත් සූර්යයත් පෘථුවියත් සඳත් අතරට ඉරත් සූර්යයත් සඳත් අතරට පෘථුවිය පැමිණීම. මේ අවස්ථාවේදී ඉරෙන් ලැබෙන ආලෝකය සඳ මතට පතිත වෙමින් තිබෙන ආලෝකය පෘථුවිය නිසා වැළකී යනවා. ඒ අවස්ථාවේදී සඳට වැටෙනවා පෘථුවියේ සෙවණැල්ල. ඒ ලැබෙන සෙවණැල්ල වෘත්තාකාරයි ගෝලාකාරයි. එතනින් අපිට තහවුරු වෙනවා නැවත වතාවක් පෘථුවිය ගෝලාකාරයි කියලා. මෙන්න මේ විදිය සාක්ෂි වලින් මෙතෙන්ද ඔයගොල්ලෝ හොඳට පේනවා පෘථුවියේ සෙවණැල්ල සඳ මතට වැටලා තියෙන පූර්ණ චන්ද්‍රග්‍රහණයක අවස්ථාවක් මේ දකින්න. මේකේ හොඳට පේනවා මේ ගෝලාකාර විදියට පේන හෙවණැල්ල අපේ පෘථුවියේ සෙවණැල්ල. එහෙනම් අපේ පෘථුවිය ගෝලාකාරයි කියන මෙන්න තවත් සාක්ෂියක්. අපි දැන් සාක්ෂි කීපයක් කිව්වා. පෘථුවිය ගෝලාකාරයි කියන්නේ එකක් තමයි අභ්‍යවකාශගාමී විසින් ගත්ත ඡායාරූප. අනිත් එක චන්ද්‍රග්‍රහණයකදී සඳ මතට වැටෙන පෘථුවියේ සෙවණැල්ල.
අනිත් එක තමයි නැවක කුඹගසක් මුහුද අයිනේ ඉඳන් බලනකොට මුලින්ම අපිට දැర్శණය වෙන්නේ අපේ ගොඩබිම දිසට පැමිණෙන නැවක කුඹගස. ඒ අනුවත් අපිට තහවුරු වෙනවා පෘථුවිය ගෝලාකාරයි කියලා. ඒ වගේම පුතේ පෘථුවිය පූර්ණ ගෝලයක් නෙවෙයි කියලා කියනවා. අපි ගණිතයේදී ඉගෙන ගන්න ගෝලයක් නෙවෙයි. දැන් වර්තමානයේ වෙනකොට නම් පෘථුවිය ගෝලාකාරයි කියන සාක්ෂි ඕනි තරම් තියෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා අපේ අභ්‍යවකාශයේ චන්ද්‍රිකා රඳවලා තියෙනවා. අපි සැටලයිට් කියලා කියන විවිධ අවශ්‍යතා සඳහා කාලගුණ තොරතුරු වලට, දේශගුණික තොරතුරු වලට, පණිවිඩ හුවමාරුවට, රූපවාහිනී ගුවන්විදුලි විකාශ කටයුතු වලට, මෙන්න මේ වගේ දේවල් වලට ආරක්ෂක කටයුතු වලට ආසේ මිනිසා විසින් රඳවලා තියෙන උපකරණයක් තියෙනවා චන්ද්‍රිකා කියලා. මේ චන්ද්‍රිකා මගින් නිරන්තරයෙන් ගන්න ඡායාරූප වලින් අපිට හොඳටම පැහැදිලි වෙනවා පෘථුවිය ගෝලාකාර වස්තුවක් කියලා. එතකොට අපි කතා කරා පෘථුවිය ගෝලාකාර වස්තුවක් වුණාට ගණිතයේදී අපි ඉගෙන ගන්න ගෝලයක් වගේ නෙවෙයි කියලා. පෘථුවිය ගෝලයක්. නමුත් ඒක බෝලයක් වගේ ගෝලයක් නෙවෙයි. බෝලයක් විදිහේ ගෝලයක් නෙවෙයි පෘථුවිය. ඒක ඊට වඩා හැඩයෙන් පොඩි වෙනසක් තියෙනවා. ඒකට හේතුව තමයි පෘථුවියේ තියෙන සමක විස්කම්භයයි ද්‍රවක විස්කම්භයයි සමාන නොවීම. සමක විස්කම්භය කියලා අපි අදහස් කරනවා මෙන්න මේ කොටස. අපි සමක විස්කම්භය කියනවා මෙන්න මේ අතර දුර. මේ අතර දුරයි. නැත්තම් මම ඇඳලා පෙන්නුවොත් චන්ද්‍රිකා ඇතුලේ මිනිස්සු ඉන්නේ නැහැ. චන්ද්‍රිකාවක් කියන්නේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන එකක්. මිනිස්සෙකුට නැගලා යන්න තරම් ඒකට බරක් දරා ගන්න බෑ. බොහොම සැහැල්ලුව සකස් කරපු කුඩා යන්ත්‍රයක් චන්ද්‍රිකාවක් සැටලයිට් එකක් කියන්නේ. ඒකේ විශාලවම තියෙන එකම දේවල් තමයි අර සූර්ය පැනල් ටික. චන්ද්‍රිකාවක් ක්‍රියාත්මක වෙන්නේ සූර්යාගේ බලයෙන් ලබා ගන්න සූර්ය කිරණ වලින් විදුලිය හදාගෙන සූර්ය පැනල් ටික තමයි ලොකුවට තියෙන්නේ. චන්ද්‍රිකා උපකරණය බොහොම පොඩි. බොහොම පොඩි පුද්ගලයෙකුට ගමන් කරන්න තරම් ඉඩක් නැහැ. ඊට වඩා බොහොම කුඩා ප්‍රමාණයේ උපකරණයක් මේ චන්ද්‍රිකාවක් කියන්නේ. එතකොට මේ අපි කතා කරේ සූර්යා මත තියෙන දුර ගැන බලන්න සමක විස්කම්භය කියලා කියනවා මෙන්න මේ අතර විස්කම්භය. ද්‍රවක විස්කම්භය කියනවා මෙන්න මේ අතර විස්කම්භය. ඔන්න ඔය දුරවල් දෙක. ඇත්ත ගෝලයක නම් මේ දුරවල් දෙක සමාන වෙන්න ඕනේ. ඒකට ගණිතඥයෝ කියනවා අපේ පෘථුවි ගෝලයේ මේ දුරවල් දෙක සමාන නැතිලු. සමක විස්කම්භයයි ද්‍රව විස්කම්භයයි අතර සමානත්වයක් නැල්ලු අපේ පෘථුවි ගෝලේ. ඒ නිසා අපි කියනවා පෘථුවිය ගෝලාක සැබෑ ගෝලයක් නෙවෙයි කියලා. ගණිතමය ගෝලයක් නෙවෙයි කියලා අපි කියනවා. තවත් හේතුවක් තියෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන. සමක විස්කම්භය වෙනවා කිලෝමීටර් 12757ක්. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන මේ ලකුණු කරලා තියෙනවා 12757. ද්‍රව විස්කම්භය වෙනවා කිලෝමීටර් 12714ක්. මේක හරිම ගෝලයක නම් මේ දෙකම එක්ක 12757ක් වෙන්න ඕනි. නැත්නම් මේ දෙකම 12714ක් වෙන්න ඕනි. මේ දෙකම සමාන වෙන්නේ මේ දෙක වෙනස්. ඒ නිසා තමයි ගණිතඥයෝ කියන්නේ පෘථුවිය සැබෑවෙසම තියෙන ගණිතමය ගෝලයක් නෙවෙයි. ඊළඟට බලනවා සමක පරිධිය සහ ද්‍රවක පරිධිය. මොකද්ද මේ පරිධිය කියන්නේ? පරිධිය කියන්නේ පුතේ මේක වටේ දිග. අපි බලාගෙන ගියොත් මෙහෙම මේක ගෝලයක්නේ. මෙහෙම මේක ගෝලයක් නම් මේකේ වටේ දිග අපිට ගණනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම මේකේ රවුමේ දිග. මෙහෙම රවුමක් ගිහලා එන්න එපා අනිත් පැත්තෙන් ඔන්න ඔය විදියට. මෙන්න මෙහෙම රවුමක් තියෙනවා. ඒ වගේම ඕක මේ පැත්තටත් තියෙනවා රවුමක් මෙන්න මේ විදියට. බෝලයක් කරන් මෙහෙම රවුමක් අඳින්න පුළුවන් නේ අපිට වටේ. බෝලයක් කරන් මෙන්න මේ විදියට වටේට රවුමක් ඇඳගන්න. මේ පැත්තටත් රවුමක් ඇඳගන්න. ඉතින් අපේ පෘථුවි ගෝලයේ මෙන්න මේ විදියට රවුම් දෙකක් ඇඳලා බැලුවොත් ඒකට අපි කියනවා පරිධිය කියලා. ඒ පරිධියන් දෙකත් බෝලයක නම් සමානයි. සැබෑ ගෝලයක සමානයි. පෘථුවිය සමාන නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති සමක පරිධිය කිලෝමීටර් 40077ක් ද්‍රවක පරිධිය කිලෝමීටර් 39943ක්. සමක පරිධිය කිලෝමීටර් 40077ක් ද්‍රවක පරිධිය කිලෝමීටර් 39943ක්. එහෙනම් මේ දෙකෙත් සමානකමක් නැහැ කියලා ඔයාලට පැහැදිලි වෙනවා ඇති. එහෙනම් පෘථුවිය ගෝලාකාර විදියට සැලකුවාට ඒකේ විස්කම්භය සහ පරිධිය පිළිබඳ අධ්‍යයනය කරනකොට පෘථුවිය සැබෑ ගෝලයක් නෙවෙයි කියලා අපිට පැහැදිලි වෙනවා. පෘථුවිය ගෝලාකාර බවට සාක්ෂියක් විදිහට අපිට තවත් කියන්න පුළුවන් පුතේ උත්තර ධ්‍රවය හා දක්ෂිණ ධ්‍රවය ආසන්නයේදී පෘථුවිය පැතලි ස්වරූපයක් ගැනීම. පෘථුවිය උත්තර ධ්‍රවයේදී සහ දක්ෂිණ ධ්‍රවයේදී පැතලි ස්වරූපයක් ගන්නවා.
මේ විදිහට පැතලි ස්වරූපයක් ගන්නෙ පෘථුවිය ගෝලාකාර වස්තුවක් නිසා. හරි. අපි මේ කතා කරේ පෘථුවියේ හැඩය ගැන, පෘථුවියේ ප්‍රමාණය ගැන. ඔව්. හරි. ඔයගොල්ලෝ පොතේ ක්‍රියාකාරකමක් තියලා ඔයාලට මේක කරන්න පුළුවන්. පොතේ තියෙන ක්‍රියාකාරකමක් දීලා මේ හා සම්බන්ධයෙන් එතකොට මේ ක්‍රියාකාරකම ඔයාලට කරන්න පුළුවන්. ඊළඟට අපි යනවා අක්ෂාංශ හා දේශාංශ ගැන බලන්න. අක්ෂාංශ හා දේශාංශ ගැන බලන්න යනවා අපි ඊළඟ කොටසේ. අක්ෂාංශ හා දේශාංශ මේ නම් දෙක ඔයාලා අහලත් ඇති. අපි පුතේ පෘථුවිය මත අපි පෘථුවිය වගේ හදාගත්ත ආදර්ශ ගෝල තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඉස්කෝලේ පුස්තකාලයේම තියෙනවා පෘථුවි ගෝලයක්. ඒකට අපි කියනවා පෘථුවි ආදර්ශ ගෝලයක් කියලා. අපි ඒකට ආදර්ශ ගෝලයක් කියලා කියන්නේ පුතේ අපේ සැබෑ පෘථුවිය වගේ ප්‍රමාණය කුඩා කරලා ඒක හදලා තියෙන නිසා. දැන් අපිට කවදාවත් අපේ ඇත්ත පෘථුවිය අරගෙන ඒක ළඟ තියාගෙන අපිට මේ අධ්‍යයන කටයුතු කරන්න බෑ. හේතුව අපි දන්නවා මේ පෘථුවිය විශාලයි. මේ පෘථුවිය අපිට අතට ගන්න බෑ. ඒ නිසා අපි මොකද කරලා තියෙන්නේ? සැබෑ ගෝලයේ වගේ අනුරුවක් හදාගෙන තියෙනවා. ආදර්ශයක් හදාගෙන තියෙනවා. ඒකට අපි කියනවා ආදර්ශ පෘථුවි ගෝලය කියලා. මේ ආදර්ශ පෘථුවි ගෝලය අතට අරගෙන අපිට පුළුවන් ඉගෙන ගැනීමේ කටයුතු කරන්න, අධ්‍යයන කටයුතු කරන්න. එතකොට පෘථුවි ආදර්ශ ගෝලයේ මත කොටු දෙලක් නිර්මාණය කරලා තියෙනවා. දැන් ඔයාලා ළඟ තියෙනවා නම් පෘථුවි ආදර්ශ ගෝලයක් එහෙම ගෙදර පොඩ්ඩක් බලන්න ඒකේ තියෙනවා කොටු දෙලක් ඇඳලා. නිල් පාටෙන් පුංචි පුංචි රේඛා ඇඳලා තියෙනවා. එහෙම නැත්නම් ඊළඟ දවසේ ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ තියෙනවා නම් පෘථුවි ආදර්ශ ගෝලයක් පුස්තකාලයේම පොඩ්ඩක් අතට අරගෙන බලන්න ඒ මත රේඛා ඇඳලා තියෙනවා. මේ පෘථුවි ආදර්ශ ගෝලයේ කොටු දෙලක් විදියට ඇඳලා තියෙනවා රේඛා. මේ රේඛා නැගෙනහිර සිට බටහිරටත් තියෙනවා, උතුරේ සිට දකුණටත් තියෙනවා. හැබැයි මේ තියෙන රේඛා සැබෑ ගෝලයේ දකින්න නැහැ. මේ අපි ජීවත් වෙන පෘථුවි ගෝලයේ දකින්න නැහැ. අපි විසින් හදාගෙන තියෙන ආදර්ශ ගෝලයේ පමණයි මේ රේඛා දකින්න තියෙන්නේ. මේවා සැබෑ ගෝලයේ දකින්න නැහැ. මෙසේ මේවා සැබෑ ගෝලයේ දකින්න නැතුව අපි ජීවත් වෙන අපි හදාගත්ත ආදර්ශ ගෝලයේ පමණක් තියෙන නිසා මේවා අපි හිතෙන් නිර්මාණය කරගත්ත රේඛා. ඇත්තම ගෝලයේ තියෙන දේවල් නෙවෙයි. අපේ ආදර්ශ ගෝලයේ තියෙන රටවල්, ආදර්ශ ගෝලයේ තියෙන මහද්වීප, ආදර්ශ ගෝලයේ තියෙන සාගර මේ දේවල් සැබෑ ගෝලයේ තියෙනවා. සැබෑ ගෝලයේ තියෙනවා. ඒ විදිහටම අපි ආදර්ශ ගෝලය නිර්මාණය කරගෙන තියෙනවා මේවා. නමුත් අපි මේ ඇඳලා තියෙන රේඛා සැබෑ ගෝලේ නෑ.